ආයිබෝවන් අද අපි ඉගෙන ගන්නවා C4 යාන්ත්‍රණය පිළිබඳව. එතකොට මේ දක්වා අපි වීඩියෝස් වලදී සාකච්ඡා කරා ප්‍රභා සංශ්ලේෂණයේ ආලෝක ප්‍රතික්‍රියාව, කැල්වින් චක්‍රය සහ ප්‍රභා සැසනය කියන ක්‍රියාවලිය පිළිබඳව. එහෙනම් අපි බලමු C4 යාන්ත්‍රණය කියන්නේ කුමක්ද කියලා. ඉතින් ප්‍රභා සංශ්ලේෂණයේ C4 පදය ගැන කතා කරොත් එහෙම මේක සිදු වෙන්නේ C4 ශාකවල. ප්‍රභා සංශ්ලේෂණයේ C4 පදය C4 ශාකවල පත්‍ර මධ්‍ය සෛලවලදී තමයි ආරම්භ වෙන්නේ මේ යාන්ත්‍රණය. ඉතින් C4 ශාකවල පත්‍ර මධ්‍ය සෛලවලදී කාබන් ඩයොක්සයිඩ් දැන් පත්‍ර මධ්‍ය සෛලවලට කාබන් ඩයොක්සයිඩ් එනවා කොහෙන්ද? අර පූටිකා හරහා කාබන් ඩයොක්සයිඩ් ඇතුළු වෙනවා. මේ කාබන් ඩයොක්සයිඩ් විශේෂිත එන්සයිමයක් ආධාරයෙන් බයිකාබනේට් අයන බවට පත් වෙනවා. ඒ එන්සයිමේ නම තමයි කාබොනික් ඇන්හයිඩ්‍රේස් කියන එන්සයිමය. ඉතින් C4 ශාකවල මේ C4 පතේ ආරම්භ වෙන්නේ පත්‍ර මධ්‍ය සෛලවලදී. පත්‍ර මධ්‍ය සෛලවලදී කාබන් ඩයොක්සයිඩ් කියන වායුව බයිකාබනේට බවට පත් වෙනවා කාබොනික් ඇන්හයිඩ්‍රේස් කියන එන්සයිමය ආධාරයෙන්. ඉතින් මේ කාබොනික් ඇන්හයිඩ්‍රේස් එන්සයිමය මගින් බයිකාබනේට් අයන බවට පත් කරගෙන කාබන් ඩයොක්සයිඩ් මේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රහණය කරනවා අර C3 යාන්ත්‍රණයේදී. කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රාහකයා කවුද? RUBP නේ. ආන් ඒ වගේ මේ C4 ශාකවල පත්‍ර මධ්‍ය සෛලවල ඉන්නවා වෙනත් කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රාහකයෙක්. ඒ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රාහකයාට කියනවා ෆොස්ෆොඊනෝල් ෆයිරුවේට් කියලා. එහෙම නැත්නම් PEP කියලා අපි කෙටි කරලා හඳුන්වනවා. ඉතින් මේ කාබන් ඩයොක්සයිඩ් PEP මගින් ප්‍රතිග්‍රහණය කරන්නේ බයිකාබනේට ලෙස. නැතුව කාබන් ඩයොක්සයිඩ් ලෙස නෙමෙයි. දැන් එතකොට RUBP නම් කාබන් ඩයොක්සයිඩ් ලෙස ප්‍රතිග්‍රහණය කරන්නේ. නමුත් මේ PEP ප්‍රතිග්‍රහණය කරන්නේ කාබන් ඩයොක්සයිඩ් නෙමෙයි බයිකාබනේට තමයි ප්‍රතිග්‍රහණය කරන්නේ. ඉතින් ආරම්භක වශයෙන් ප්‍රතිග්‍රහණය කරලා මේ බයිකාබනේට PEP මගින් කාබන් 4ක සංයුතියකින් යුතු ඔක්සලෝ ඇසිටේට් නැත්නම් අපි කෙටි කරලා OAA බවට පරිවර්තනය කරනවා. එහෙනම් මේ යාන්ත්‍රණයේදී එහෙනම් මොකද වෙන්නේ? මේ බයිකාබනේට PEP කියන කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රාහකයෙකු මගින් ප්‍රතිග්‍රහණය කරලා ඔක්සලෝ ඇසිටේට් බවට නැත්නම් ඔක්සලෝ ඇසිටික් ඇසිඩ් බවට පරිවර්තනය වෙනවා. එතකොට මේ ඔක්සලෝ ඇසිටේට් කියන්නේ කාබන් 4ක සංයුතියකින් යුතු සංයෝගයක්. එහෙනම් මොකද වෙන්නේ මේ ප්‍රභා සංශ්ලේෂණයේ C4 පතේදී මුලින්ම පත්‍ර මධ්‍ය සෛල වලින් තමයි ආරම්භ වෙන්නේ. පත්‍ර මධ්‍ය සෛල වලට කාබන් ඩයොක්සයිඩ් ඇතුළු වෙනවා පූටිකා හරහා. මේ කාබන් ඩයොක්සයිඩ් කාබොනික් ඇන්හයිඩ්‍රේස් එන්සයිමේ ආධාරයෙන් බයිකාබනේට් බවට පරිවර්තනය වෙනවා. මේ බයිකාබනේට කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රාහකයා වන පළවෙනි කියන්නේ මුලින්ම එන කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රාහකයා වෙන්නේ කවුද? PEP ෆොස්ෆොයිනෝල් ෆයිරුවේට් මගින් ප්‍රතිග්‍රහණය කරලා පරිවර්තනය වෙනවා කාබන් 4 ඔක්සලෝ ඇසිටික් ඇසිඩ් බවට. ඊළඟට මෙම ඔක්සලෝ ඇසිටික් ඇසිඩ් C4 සංයෝගයක් කියලා අපි කතා කරා. මේ C4 සංයෝගය ප්‍රභා සංශ්ලේෂණ පතේ ආරම්භක සංයෝගය නේද? ඒ කියන්නේ මුලින්ම ඇතිවන සංයෝගය. ඒ නිසා තමයි කාබන් 4 ඔක්සලෝ ඇසිටේට් මුලින්ම ඇතිවන නිසා මේ පතේට කියනවා C4 පතේ කියලා. දැන් C3 පතේදී C3 යාන්ත්‍රණයේදී අපි C3 කියවේයි ඒ කාබන් ඩයොක්සයිඩ් අධිග්‍රහණය කරලා RUBP මගින් ඇති වුණා කාබන් 6 අස්ථායි සංයෝගයක්. මේක ෂණිකව බිඳ වැටිලා කාබන් 3 3PGA හැදුවනේ. ඉතින් කාබන් 3 3PGA තමයි පළමු ස්ථායි ප්‍රතිඵලය. ඒ නිසා C3 යාන්ත්‍රණය කියනවා. ඒ වගේ මේ C4 පතේදී පළමු ස්ථායි ප්‍රතිඵලය වෙන්නේ කාබන් 4ක සංයෝගයක් වන OAA. නිසා මේ පතේට කියනවා C4 පතේ කියලා. ඉතින් ඔක්සලෝ ඇසිටේට් ඉක්මනින් වඩාත් ස්ථායි C4 සංයෝගයක් වන මැලේට් හෝ ඇස්පර්ටේට් බවට පරිවර්තනය වෙනවා. එහෙනම් අර ඔක්සලෝ ඇසිටික් ඇසිඩ් නැත්නම් ඔක්සලෝ ඇසිටේට
එහෙනම් මොකක් බවට පරිවර්තනය වෙන්නේ ඊළඟ පියවරේදී? මැලේට හෝ ඇස්පර්ටේට් බවට පරිවර්තනය වෙනවා. පරිවර්තනය වෙලා කලාප කොපු සෛල තුලට විසරණය වෙනවා. දැන් අපි අර ඉස්සෙල්ලා කලින් කතා කරා මේ පත්‍රයක හරස්කඩ අපි දැන් ඉදිරි වීඩියෝස් වලදී මම මේ දෙවෙනි පාඩමේ තියෙන සියලු ප්‍රැක්ටිකල්ස් සාකච්ඡා කරනවා. මේ ප්‍රැක්ටිකල්ස් වලදී අපි අඳිනවා C3 ශාක පත්‍රයක හරස්කඩක් සහ C4 ශාක පත්‍රයක හරස්කඩක්. ඉතින් C4 ශාක පත්‍රයේ හරස්කඩ වෙනස් C3 වලට වඩා. මොනවද වෙනස්කම වෙන්නේ? සනාල කලාප නැත්නම් ශෛලම ෆ්ලෝයම වටේ තියෙන සෛල වලයට කියනවා කලාප කොපු සෛල කියලා. මේ කලාප කොපු සෛල වලට පිටතින් තියෙන සෛල වලට කියනවා පත්‍ර මැද සෛල කියලා නේද? ඒතර මේ C4 පත්‍රයක කලාප කොපු සෛල ප්‍රමාණයෙන් විශාලයි C3 වලට වඩා. ඒ වගේම C4 වල කලාප කොපු සෛල තුල හරිත ලව තියෙනවා. C3 වල කලාප කොපු සෛල වල හරිත ලව නැහැ. ඉතින් මොකද වෙන්නේ දැන් මේ OAA මැලේට් හෝ ඇස්පර්ටේට් බවට පරිවර්තනය වෙලා කොහාටද ගමන් කරන්නේ? පත්‍ර මැද සෛල ඔක්කොගෙම ඉඳලා එකතු වෙනවා අර කලාප කොපු සෛල වලට. දැන් මේ ශෛලම ෆ්ලෝෙම තියෙනවා නම් මේ ශෛලම ෆ්ලෝෙම වටේ තියෙන්නේ පළවෙනි පත්‍ර වලයට කියනවා මොනවා කියලාද? කලාප කොපු සෛල කියලා නේද? මේ තියෙන්නේ කලාප කොපු සෛල. කලාප කොපු සෛල වලට පිටතින් තියෙන සෛල තමයි පත්‍ර මැද සෛල කියලා කියන්නේ නේද? මේ තියෙන පත්‍ර මැද සෛල. එතකොට දැන් අපි කලින් සාකච්ඡා කරපු නිසා මේ C4 ශාක පත්‍රයේ C3 ශාක පත්‍රයේ හරස්කඩ විස්තර කරන්න යන්නේ නැහැ. ඉතින් මේ ලිහිල්ල දැන් මේ පූටිකා සිදුරු හරහා කාබන් ඩයොක්සයිඩ් ඇතුළු වෙලා කාබොනික් ඇන්හයිඩ්‍රේස් එන්සයිමය මගින් බයිකාබනේට් බවට දිය කරගෙන මේ බයිකාබනේට් පත් වෙනවා මැලේට් හෝ ඇස්පර්ටේට් බවට. මේ මැලේට් හරි ඇස්පර්ටේට් හරි ගාවට කොහාටද විසරණය වෙනවා කියලා කියන්නේ? කලාප කොපු සෛල තුලට තමයි විසරණය වෙන්නේ. කලාප කොපු සෛල තුලට විසරණය වෙනවා. ඉතින් මෙහිදී කාබොක්සිල් හරණ එන්සයිම ක්‍රියාත්මක වෙලා කාබන් ඩයොක්සයිඩ් නිදහස් වෙනවා. ඒ කියන්නේ අර මැලේට් තුල ගබඩා වුණේ බයිකාබනේට්නේ. බයිකාබනේට කියන්නේ කාබන් ඩයොක්සයිඩ් ජලය දිය වෙලා ඇති වෙන සංයෝගයක්නේ. ඉතින් අර මැලේට් තුල තියෙන කාබන් ඩයොක්සයිඩ් ටික නිදහස් කරනවා කාබොක්සිල් හරණ එන්සයිම ක්‍රියාත්මක වෙලා. ඒ එන්සයිම වල නම දැනගන්න අවශ්‍ය නැහැ. මැලේට් වල ගබඩා වෙලා තිබ්බ කාබන් ඩයොක්සයිඩ් ටික නිදහස් කරනවා කාබොක්සිල් හරණ එන්සයිම මගින්. ඉතින් එම කාබන් ඩයොක්සයිඩ් රුබිස්කෝ එන්සයිමය මගින් යලිත් තිර කරනවා. ඒ කියන්නේ දැන් මේ C3 පතයේදී අර කලාප පත්‍ර මැද සෛල තුල සිදුවෙන්නේ C3 යාන්ත්‍රණය C3 පතය. ඒ වගේම ඒ C3 පතේදී ඇතිවන තිර කරගන්නා කාබන් ඩයොක්සයිඩ් කලාප කොපු සෛල තුලට ගියාට පස්සේ නැවත එතන සිදුවෙනවා C3 යාන්ත්‍රණයක් සිද්ධ වෙනවා. බලන්න මේ මැලේට් ඇස්පර්ටේට් කාබන් ඩයොක්සයිඩ් නිදහස් කරනවා කලාප කොපු සෛල තුලට. කලාප කොපු සෛල තුලදී මොකද වෙන්නේ? අර සුපුරුදු විදිහටම RUBP ඉන්නවා. RUBP ඉන්නේ කලාප කොපු සෛල තුල විතරයි. කලාප කොපු සෛල වල ඉන්න RUBP CO2 අධිග්‍රහණය කරලා ප්‍රතිග්‍රහණය කරලා කාබන් 6 අස්ථායි සංයෝගයක් හදලා ඒක ෂණිකව බිඳ වැටිලා 3PGA හදනවා. ඉතින් මේක රුබිස්කෝ එන්සයිමය තමයි උත්ප්‍රේරණය කරන්නේ. එය C4 ශාකවල කලාප කොපු සෛල තුලට සීමා වූවක්. ඒ කියන්නේ C4 ශාකවල අර C3 පතය සිද්ධ වෙන්නේ කොහෙද? කලාප කොපු සෛල තුල විතරයි සිද්ධ වෙන්නේ. C4 ශාකවල C3 චක්‍රය නැත්නම් C3 පතේ අපි ඒකට කැල්වින් චක්‍රය කියලාත් කියනවා. මේ කැල්වින් චක්‍රය සිද්ධ වෙන්නේ කලාප කොපු සෛලවල විතරයි. දැන් බලන්න මේ රූපේ තියෙන්නේ මේ පෙන්වන්නේ පත්‍ර මැද සෛලයක් සහ කලාප කොපු සෛලයක්. පත්‍ර මැද සෛලයේදී මොකද වෙන්නේ මුලින්ම බලමු කාබන් ඩයොක්සයිඩ් ඇතුළු වෙනවා පත්‍ර මැද සෛල තුලට. එතකොට මේකේ ඉන්නවා PEP කියන කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රාහකයා.
මෙයා තමයි පළවෙනි කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රාහකයා. මේ C4 පතේදී දෙන්නෙක් ඉන්නවා කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රාහකයෝ නේද? ඉතින් මේ කාබන් ඩයොක්සයිඩ් බයිකාබනේට බවට පත් වෙලා තමයි PEP අධිග්‍රහණය කරන්නේ. මේ කාබන් ඩයොක්සයිඩ් බයිකාබනේට බවට පරිවර්තනය වෙලා මේ දෙක තමයි එකතු වෙලා ඔක්සලෝ ඇසිටේට් හදන්නේ. ඒ පියවර ඔයාලා මේ සටහන නෝට් ඩවුන් කරගන්නවා නම් මේ පියවර ඔයාලා ලියාගන්න. එතකොට මේ සටහන ඇඳගත්තොත් ඔයාලට ලේසි තේරුම් ගන්න. ඒ නිසා ඒ ලියද්දී කාබන් ඩයොක්සයිඩ් බයිකාබනේට වෙනවා ඒ ඊතලයේ උඩ කාබොනික් ඇන්හයිඩ්‍රේස් කියන එන්සයිමේ නමත් ලියන්න මේ ඊතලයේ උඩ. ඉතින් බයිකාබනේට PEPත් එක්කලා එකතු වෙලා ඔක්සලෝ ඇසිටේට් හදනවා. ඔක්සලෝ ඇසිටේට් මැලේට් බවට පත් වෙනවා. එතකොට මේ මැලේට් ගමන් කරනවා ප්ලාස්ම බන්ධ හරහා කොහාටද? කලාපක සෛල තුලට ගමන් කරනවා. ඊළඟට මේ මැලේට් බිඳ වැටෙනවා ෆයිරුවේට් බවට නිදහස් කරනවා කාබන් ඩයොක්සයිඩ්. එතකොට මේ කාබන් ඩයොක්සයිඩ් නැවත කැල්වින් චක්‍රයේ ගමන් කරලා G3P හදලා G3P හෙක්සෝස් බවට පත් වෙනවා. මේ කැල්වින් චක්‍රය අපි කලින් වීඩියෝ එකකදී සාකච්ඡා කරා. ඒක මුලින් බලලා තේරුම් අරගෙන මේ වීඩියෝ එක බලන්න. ඉතින් මේ මැලේට ෆයිරුවේට් බවට පත් වෙලා කාබන් ඩයොක්සයිඩ් නිදහස් කරනවානේ. මේ ෆයිරුවේට් නැවත ගමන් කරනවා පත්‍ර මැද සෛල තුලට. ගමන් කරලා ෆයිරුවේට් PEP බවට නැවත පුනර්ජනනය වෙනවා. ඉතින් මේ පියවරවල් සඳහා ආලෝක ප්‍රතික්‍රියාවේදී සාදපු NADPH සහ ATP වැය වෙනවා. එතකොට මේ C4 ශාකවලත් ආලෝක ප්‍රතික්‍රියාව සිදු වෙනවා. C4 ශාකවල ආලෝක ප්‍රතික්‍රියාව කොහෙද සිද්ධ වෙන්නේ? C4 ශාකවල ආලෝක ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ පත්‍ර මධ්‍ය සෛල තුල. එහෙනම් පත්‍ර මධ්‍ය සෛල තුල තියෙන හරිත ලව වල හොඳට තියෙනවා මොනවද? තෛලකොයිඩ පටල නැත්තම් ග්‍රැනා බහුලව තියෙනවා පත්‍ර මධ්‍ය සෛල වල හරිත ලව වල. හැබැයි කලාපකපුවේ සෛල වල ආලෝක ප්‍රතික්‍රියා සිද්ධ වෙන්නේ නැහනේ. ඒ නිසා කලාපකපුවේ සෛල තුල හරිත ලව තුල ග්‍රැනා නැහැ. එක්කෝ ග්‍රැනා කලාතුරකින් පිහිටනවා. නමුත් පත්‍ර මධ්‍ය සෛල වල හරිත ලව තුල ග්‍රැනා බහුලයි. මොකද ආලෝක ප්‍රතික්‍රියාව සිදු වෙන්නේ පත්‍ර මධ්‍ය සෛල තුල. ඒ වගේම දැන් C4 පතය සිදු වෙන්නේ කියන්නේ ආරම්භ වෙන්නේ පත්‍ර මධ්‍ය සෛල වලින්. ඒ වගේම ඒ C4 පතේදී කාර්යක්ෂමව මේ C4 පතේ සිදුවීම සඳහා මේ කලාපකපු සෛල සහ පත්‍ර මධ්‍ය සෛල අතර ප්ලාස්ම බන්ධ විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඉතින් මේ 2020 උසස් පෙළ විභාගයේදී අහලා තිබ්බා මේ C4 ශාක වඩාත් කාර්යක්ෂම වෙන්න හේතුවක් අහලා තිබ්බා. අර පත්‍ර මධ්‍ය සෛල සහ කලාපකපු සෛල අතර පෙන්වන අනුවර්තනයක් හැඩගැසීමක්. ඉතින් එතකොට ඒකෙදි ප්ලාස්ම බන්ධ පිහිටීම කිව්වොත් පිළිතුර වැරදි. ප්ලාස්ම බන්ධ විශාල සංඛ්‍යාවක් පිහිටීම කියලා උත්තරය බලාපොරොත්තු වුණා. ඉතින් ප්ලාස්ම බන්ධ කොහොමත් ශාක සෛල අතර පවතිනවා බොහෝ විට. ඉතින් විශාල සංඛ්‍යාවක් පවතීම කියන එක තමයි ලියන්න ඕනේ ප්ලාස්ම බන්ධ සම්බන්ධව. ඉතින් පත්‍ර මධ්‍ය සෛලවලදී කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රහණය කොට කලාපකපුවේ සෛලවලදී කාබන් ඩයොක්සයිඩ් නිදහස් කරන මේ චක්‍රීය ක්‍රියාවට කියනවා H-SLAC චක්‍රය කියලා. H-SLAC චක්‍රයේදී මොකද්ද සිද්ධ වෙන්නේ? පත්‍ර මධ්‍ය සෛලවලදී CO2 බයිකාබනේට විදිහට ප්‍රතිග්‍රහණය කරගෙන කලාපකපුවේ සෛල තුලදී ඒක නිදහස් කරනවා. ඒ වගේම කලාපකපුවේ සෛලවලදී CO2 ප්‍රතිග්‍රහණය කරලා G3P ඇති කරන ඒ චක්‍රයට කියනවා අපි දන්න කැල්වින් චක්‍රය කියලා. අපි කලින් කතා කරපු කැල්වින් චක්‍රය කියලා. ඉතින් මේ H-SLAC චක්‍රය කියන නම ඔයාලගේ රිසෝස් බුක් එකේ භාවිත වෙන්නේ නැහැ. නමුත් දැන් C4 පතේට අයිති වෙනවා මේ චක්‍ර දෙකම. C4 පතේ කියලා කියන්නේ
H-Slack චක්‍රය සහ කැල්වින් චක්‍රය දෙකේම එකතුවක්. එතකොට මේ රූප සටහනේ පෙන්වන්නේ C4 පතය. C3 පතේදී C3 ශාකවල සිදුවෙන C3 පතය ඒකට කැල්වින් චක්‍රය කියලා කියනවා. කැල්වින් චක්‍රයේදී අදාළ වෙන්නේ මේ කොටස. ඒ කියන්නේ RUBP කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රහණය කරනවා රුබිස්කෝ එන්සයිමේ ඇති විට. ඊළඟට G3P හදලා හෙක්සෝසීනි සෑදීම කියන එක. ඉතින් මේ C4 ශාක වඩා කාර්යක්ෂම වෙන්නේ දැන් මේ ආලෝක ප්‍රතික්‍රියාව සිදු වෙන්නේ පාත්‍ර මැද සෛලවල. ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් තිර කරන්නේ පාත්‍ර මැද සෛල. දැන් ඉතා අඩු කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය යටතේ පවා පාත්‍ර මැද සෛල සියල්ලගෙන්ම කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රහණය කරගෙන බයිකාබනේට බවට පරිවර්තනය කරගෙන ලබා දෙනවා ඒ සියලුම බයිකාබනේට නැත්නම් මැලේට් සියල්ලම එකතු වෙනවා කොහෙද කලාප කොපුවේ සෛල තුලට විසරණය කරනවා. ඉතින් ඒ නිසා වඩා වැඩි සාන්ද්‍රණයකින් මේ මැලේට නැත්නම් කාබන් ඩයොක්සයිඩ් කලාප කොපුවේ සෛල තුලට එකතු වෙනවා එක් රැස් වෙනවා. ඒ කලාප කොපුවේ සෛල තුල පමණයි අර හෙක්සෝසීනි සෑදීමේ ක්‍රියාවලිය සිදු වෙන්නේ. ඒ වගේම මේ PEP ගැනත් අර බයිකාබනේට ගැනත් කතා කරනකොට අපිට ඉස්සරහට අපි කතා කරනවා මේ යාන්ත්‍රණය කාර්යක්ෂම වෙන්න තවත් හේතු අපි බලමු ඉස්සරහට. ඉතින් C3 කාබන් ඩයොක්සයිඩ් තිර කිරීමේදී සිදුවන ක්‍රියාවලියත් C4 පතේදී සිදුවන ක්‍රියාවලියත් නැවත කෙටි කරලා දක්වලා තියෙනවා මේ රූපේදී. ඔයාලා මේක ලියාගatti මෙතන බයිකාබනේට කියලා ලියාගන්න. CO2 විසරණය වෙලා ඊට පස්සේ තමයි බයිකාබනේට වෙන්නේ. ඒ හින්දා මේ අතරමැද CO2 තිබ්බට ප්‍රශ්නයක් නෑ ඇතුළෙත්. එතකොට මේ ඊතලයේ මත කාබොනික් ඇන්හයිඩ්‍රේස් එන්සයිම කියලා ලියාගන්න. ඒ වගේම මෙතන රුබිස්කෝ කියලා ලියාගන්න. ඒ එන්සයිම දෙක තමයි අපි දැනගන්න ඕනේ. රුබිස්කෝ සහ කාබොනික් ඇන්හයිඩ්‍රේස්. ඒ වගේම මෙතන PEP කාබොක්සිලේස් එන්සයිම. PEP කාබොක්සිලේස්. PEP කාබොක්සිලේස් එන්සයිම. මෙතන රුබිස්කෝ. එන්සයිමත් එක්කලම මතක තියාගන්න. ඉතින් පාත්‍ර මැද සෛලවල හරිත ලව ව්‍යුහ විද්‍යාත්මකව කලාප කොපු සෛලවල හරිත ලව වලට වඩා වෙනස්. අපි බලමු මොනවද වෙනස්කම් කියලා. එතකොට පාත්‍ර මැද සෛලවලදී තමයි ආලෝක ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ නේද? පාත්‍ර මැද සෛලවල හරිත ලව ආලෝක ප්‍රතික්‍රියාව පමණක් සිදුවීමට හොඳින් අනුවර්තනය වී ඇති අතර ග්‍රැනා වලින් පොහොසත්ය කියලා කියනවා. මෙම හරිත ලව සාපේක්ෂව විශාල වන අතර ආලෝක ප්‍රතික්‍රියාව සඳහා සිදුවීම සඳහා හොඳින් විභේදනය වෙලා තියෙනවා. ඒ වගේම කලාප කොපු සෛලවල ග්‍රැනා අඩුවෙන් විභේදනය වෙලා තියෙන්නේ. ඒ වගේම සමහර විට ග්‍රැනා නොපිහිටයි. කලාප කොපු සෛලවල ප්‍රභා පද්ධති එකෙහි ප්‍රමාණය අඩු අතර දෙකෙහි කලාප කොපු සෛල තුල ප්‍රභා පද්ධති දෙකෙහි ප්‍රමාණය අඩු අතර එම නිසාවෙන් මෙම සෛල තුල ඔක්සිජන් නිපදවීම ඉතාම අඩුයි. එතකොට ඔක්සිජන් නිපද වෙන්නේ ආලෝක ප්‍රතික්‍රියාවේ ප්‍රභා පද්ධති දෙක ආශ්‍රිතවනේ ජලය විච්ඡේදනය වෙන්නේ. මේ ප්‍රභා පද්ධති දෙක ග්‍රැනා ඉතා අඩුවෙන් පිහිටන නිසා කලාප කොපු සෛල තුල ඔක්සිජන් නිපදවීම අඩුයි. ඒ නිසා රුබිස්කෝ එන්සයිමය ඔක්සිජන් එක්කලා බැඳීමේ සම්භාවිතාවය ඉතාම අඩුයි. ඒ කියන්නේ ප්‍රභා ශසනය වැළකීලා තියෙනවා. ඉතින් මේ වගුවෙන් පෙන්නන්නේ පාත්‍ර මැද සෛලවල හරිත ලව සහ කලාප කොපු සෛලවල හරිත වල වෙනස්කම්. පාත්‍ර මැද සෛලවල තමයි මේ හරිත ලව ආකාරය පිහිටන්නේ. ඒ වගේම මේවා කලාප කොපු සෛලවල හරිත ලව තියෙන්නේ කොහෙද? නාරටි අවට තියෙන කලාප කොපු සෛලවල තමයි තියෙන්නේ. ඒ වගේම මේ සෛල පාත්‍ර මැද සෛලවල හරිත ලවවල ග්‍රැනා විශාල සංඛ්‍යාවක් තියෙනවා. කලාප කොපු සෛලවල ග්‍රැනා සුළු සංඛ්‍යාවක් තියෙනවා. ඇතැම් විට නොපිහිටයි. ඒ වගේම පාත්‍ර මැද සෛලවල හරිත ලව වල ග්‍රැනා හොඳින් විභේදනය වෙලා තියෙනවා. අර
ආලෝක ප්‍රතික්‍රියාව සඳහා ග්‍රැනා පද්ධති හොඳින් විභේදනය වෙලා තියෙනවා. එතකොට කලාපකපු සෛලවල ග්‍රැනා ඇත්නම් ඒවා විභේදනය වෙලා නැහැ. ඒ වගේම පත්‍රමද සෛලවල හරිත ලව ආලෝක ප්‍රතික්‍රියාව හොඳින් සිදු වෙනවා ඒ තුල. කලාපකපු සෛලවල ආලෝක ප්‍රතික්‍රියාව සිදු නොවේ. නැත්තම් අර ග්‍රැනා පිහිටියොත් එහෙම සුළු ප්‍රමාණයකින් සිදු වෙනවා. අඳුරු ප්‍රතික්‍රියාව සිදු නොවේ පත්‍රමද සෛලවල අඳුරු ප්‍රතික්‍රියාව නැත්තම් කැල්වින් චක්‍රය සිදු නොවේ. කලාපකපු සෛලවල අඳුරු ප්‍රතික්‍රියාව එහෙම නැත්තම් කැල්වින් චක්‍රය සිදු වෙනවා. එතකොට මේකෙ පෙන්නන්නේ මේ වෙස්කියුලර් ටිෂු කියලා කියන කලාපකපු සෛල බන්ඩල් ෂීට් වෙස්කියුලර් ටිෂු කියලා කියන සනාල කලාප ශෛලම ෆ්ලෝයම කලාපකපු සෛල මීසොෆයිල් සෙල්ස් කියන්නේ පත්‍රපද සෛලනේ. ඉතින් මේ යාන්ත්‍රණය ආයෙ විස්තර කරලා තියෙනවා CO2 බයිකාබනේට විදිහට ඒ පියවර එක ලියා ගන්න ඔයාලා ලියද්දී PEPත් එක්ක එකතු වෙලා කාබන් 4 OAA හදනවා. එතකොට මේ OAA මැලේට් බවට පත් වෙනවා. මේ මැලේට් ගමන් කරනවා පත්‍ර කලාපකපු සෛල තුලට ඊළඟට කාබන් ඩයොක්සයිඩ් නිදහස් කරනවා. RUBP රුබිස්කෝ ඇති විට 3PGA ඊළඟට G3P හදලා සීනි හදනවා. ඉතින් ඔයාලා අර මේක විස්තර කරන විදිහට මේ සැලැස්ම ලියා ගන්න අර කලින් ඩයග්‍රෑම්ස් ගොඩක් හොඳයි. ඉතින් PEP කාබොක්සිලේස් එන්සයිමේ රුබිස්කෝ එන්සයිමේට වඩා කරුණු දෙකකින් කාර්යක්ෂමයි කියලා කියනවා. ඉතින් ඔයාලා මොනවා හරි එක්සෑම් එකේදී උත්තරයකට රුබිස්කෝ එන්සයිමේ ලියනවා නම් මේ පාරත් අහලා තිබ්බා. රුබිස්කෝ කිව්වොත් ලකුණු ලැබෙනවා. ඒ වගේම RUBP කාබොක්සිලේස් කිව්වොත් ලකුණු ලැබෙන්නේ නැහැ. RUBP කාබොක්සිලේස් ඔක්සිජනේස් කියලා ලියුවොත් පමණයි සම්පූර්ණ එන්සයිමේ නම කියවෙන්නේ. රුබිස්කෝ කියන්නේත් ඒකටමනේ. ඉතින් ඒ නිසා රුබිස්කෝ හරි එහෙම නැත්නම් RUBP කාබොක්සිලේස් ඔක්සිජනේස් කියලා හරි ලියන්න. ඉතින් මේ අපි බලමු ඇයි රුබිස්කෝ වලට වඩා PEP කාබොක්සිලේස් කාර්යක්ෂම කියලා. PEP කාබොක්සිලේස් කාබන් ඩයොක්සයිඩ් වලට වඩා වැඩි වේගයකින් බයිකාබනේට් සමග ක්‍රියා කරනවා. සයිටසෝලය තුල බයිකාබනේට් වල සාන්ද්‍රණය CO2 වල සාන්ද්‍රණයට වඩා 50%කින් වැඩි. මොකද CO2 කියන්නේ වායුවක්, බයිකාබනේට් කියන අයනය ඊට වඩා පහසුවෙන් ජලයේ නැත්තම් සයිටසෝලයේ දිය වෙනවා. කාබන් ඩයොක්සයිඩ් වායුවක් දිය වෙනවා ඊට වඩා 50%කින් වැඩිපුර. බයිකාබනේට සාන්ද්‍රණය වැඩි. ඒ කියන්නේ දිය වෙනවා. ඒ නිසා PEP කාබොක්සිලේස් වඩාත් කාර්යක්ෂමයි. අනිත් හේතුව තමයි PEP ඔක්සිජන් සමග කිසිම බන්ධුතාවයක් නැහැ. රුබිස්කෝ නම් අර ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි අවස්ථාවකදී මොකද වෙන්නේ? අර ඔක්සිජනේස් ප්‍රතික්‍රියාව ආරම්භ වෙනවනේ. ඒ වගේ දෙයක් සිදු වෙන්නේ නැති නිසා තමයි කාර්යක්ෂම වෙන්නේ. ඉතින් නමුත් රුබිස්කෝ එන්සයිමේ ඔක්සිජන් වලට දක්වන බඳුතාවය නිසා වැඩි ඔක්සිජන් සාන්ද්‍රණයකදී ඔක්සිජන් සමග සම්බන්ධ වෙලා කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රහණය නිෂේධනය වෙනවා. ඉතින් මේ කරුණු දෙක මත තමයි එකක් PEP කාබොක්සිලේස් ඔක්සිජන් වලට වඩා වැඩි වේගයකින් බයිකාබනේට් එක බැඳෙනවා. සයිටසෝලය ගත්තොත් CO2 වලට වඩා 50%කින් බයිකාබනේට් සාන්ද්‍රණය වැඩි. ඒක එක හේතුවක්. අනිත් හේතුව PEP ඔක්සිජන් සමග බන්ධුතාවයක් නැහැ කියන එක. එතකොට මේ ඩයග්‍රෑම් එකේ පෙන්වන්නේ එතකොට ඉන්ටර්නෙට් එකේ ඔයාලා බැලුවොත් ඕන තරම් මේ වගේ රූප සටහන් හොයාගන්න පුළුවනි. ඒ වගේම සිංහල මීඩියම් කරත් ඔයාලට මේවා තේරුම් ගන්න දැන් පුළුවන්කමක් ඇති. ඉතින් කැල්වින් චක්‍රය සහ අර මේ C4 පතේදී අපිට හමු වෙන H-ස්ලැග් චක්‍රයේ වෙනස්කම් තමයි මේකෙදි කතා කරන්නේ. දැන් මේ කැල්වින් චක්‍රය සිදු වෙන්නේ C3 ශාකවල. C4 ශාකවල සිද්ධ වෙන්නේ මොනවද? H-ස්ලැග් චක්‍රය සහ කැල්වින් චක්‍රයේ එකතුවක්. මේ දෙකේ එකතුවට තමයි C4 පතය කියලා කියන්නේ. ඉතින් කැල්වින් චක්‍රයේ සිදු වෙනවා C3 සහ C4 කියන ශාක දෙකේම. හැබැයි H-ස්ලැග් චක්‍රයේ C4 ශාකවල පමණයි සිදු වෙන්නේ. කැල්වින් චක්‍රයේදී CO2 ප්‍රතිග්‍රහණය කරන්නේ RUBP කියන කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රාහකයා.
H-Slack චක්‍රයේ CO2 ප්‍රතිග්‍රහණය කරන PEP කියන CO2 ප්‍රතිග්‍රාහකයා. CO2 ප්‍රතිග්‍රහණය රුබිස්කෝ මගින් උත්ප්‍රේරණය කරනවා. CO2 ප්‍රතිග්‍රහණය PEP කාබොක්සිලේස් මගින් උත්ප්‍රේරණය කරනවා. පළමු ස්ථායි ඵලය 3PGA පළමු ස්ථායි ඵලය ඔක්සලෝ ඇසිටික් ඇසිඩ්. මේක කාබන් 3 සංයෝගයක්, මේක කාබන් 4 සංයෝගයක්. ඒකයි C3C4 කියලා යාන්ත්‍රණ දෙක බෙදෙන්නේ. නමුත් C4 යාන්ත්‍රණයට අයත් වෙන්නේ මේ චක්‍ර දෙකේම එකතුවක්. එතකොට පළමු ස්ථායි ඵලය වෙන්නේ C3 සංයෝගයක් කැල්වින් චක්‍රයේ. කියන්නේ 3PGA. මේ H-Slack චක්‍රයේදී C4 සංයෝගයක්. ඒ වගේම එක් හරිත ලවයක් තුල මේ සම්පූර්ණ කැල්වින් චක්‍රය සම්පූර්ණ කරන්න පුළුවන්. නමුත් H-Slack චක්‍රය හරිත ලව දෙකක් තුලදී තමයි සම්පූර්ණ වෙන්නේ. ඊළඟට කැල්වින් චක්‍රයේ CO2 ප්‍රතිග්‍රහණය කරලා පිෂ්ඨයේ බවට ඔක්සිහරණය වීම සිදු කරනවා. H-Slack චක්‍රයේ CO2 ප්‍රතිග්‍රහණය කරලා CO2 ලෙස නිදහස් වීම තමයි සිදු වෙන්නේ. ඒ කියන්නේ CO2 අවසානයේදී පිෂ්ඨයේ බවට පත් වෙනවා කැල්වින් චක්‍රයේදී නම්. H-Slack චක්‍රය කියලා කියන්නේ CO2 ප්‍රතිග්‍රහණය කරලා CO2 නිදහස් කිරීම නේද? එතකොට පත්‍රමද සෛලවලදී CO2 ප්‍රතිග්‍රහණය කරලා PEP කාබොක්සිලේස් එන්සයිමය හමුවේදී PEP කියන ප්‍රතිග්‍රාහකයා අවසානයේදී කලාපක සෛල තුලට ගිහිල්ලා නැවත CO2 නිදහස් කිරීම තමයි සිදු කරන්නේ. ඒ වගේම C4 පතේ වැදගත්කම කතා කරොත් එහෙම රුබිස්කෝ එන්සයිමේ අවකාශමය වශයෙන් වෙන්වීම හේතුවෙන් රුබිස්කෝ එන්සයිමේ අවකාශමය වශයෙන් වෙන් වෙන්නේ කොහොමද? රුබිස්කෝ එන්සයිමේ තියෙන කලාපක උපසෛලවල විතරයි. හේතුවෙන් ප්‍රභා ශ්වසනයට ඇති මාර්ග වැසී යනවා. ඒ හේතුවෙන් අඩු CO2 සාන්ද්‍රණයකදීද ශාක තුල CO2 තිරවීමේ කාර්යක්ෂමතාවය වැඩි. ඒ වගේම උණුසුම් වියලි දේශගුණ තත්වයකදී ශාක තුල උත්සේදනයේ සිදුවන ජලහානිය අවම කර ගැනීමට පූටිකා වැසීම සිදු වෙනවා. ඒතකොට මේ තත්වයටදී අර ප්‍රභා ශ්වසනය සිද්ධ වෙනවනේ. ඒතකොට මේ තත්වය තුල ශාකවල CO2 ලබා ගැනීමේ හැකියාව අඩු වෙනවා. මේ නිසා නිවර්තන කලාපීය රටවල හෝ උණුසුම් පරිසර තත්ත්ව තුල වැඩෙන ශාකවල CO2 ඌනතාවයක් ඇති වෙනවා. ඉතින් කලාපක උපසෛල තුලද CO2 සාන්ද්‍රණය වැඩි කර තබා ගැනීමෙන් C4 ශාකවල අඩු CO2 සාන්ද්‍රණයකදීද ප්‍රභා සංශ්ලේෂක කාර්යක්ෂමතාවය වැඩි කරගන්න පුළුවන්. ඉතින් C4 පතේ වැදගත්කම යටතේදී තව අපිට කතා කරන්න තියෙනවා C4 ශාකවල ජලය භාවිතා කිරීමේ කාර්යක්ෂමතාවය C3 වලට වඩා වැඩි. ජලය භාවිතා කිරීමේ කාර්යක්ෂමතාවය කියලා කියන්නේ පූටිකා වැසී තිබියදීත් CO2 සාන්ද්‍රණ යාන්ත්‍රණය නිසා මේ CO2 සාන්ද්‍රණ යාන්ත්‍රණය කියන්නේ C4 පෙන්නන C4 යාන්ත්‍රණය ඇත්තටම නිසා ප්‍රමාණවත් CO2 ලබා ගැනීමට හැකියාව තියෙනවා. එහෙනම් ජලය භාවිතා කිරීමේ කාර්යක්ෂමතාවයත් වැඩි. මොකද ජලය සංරක්ෂණය සඳහා පූටිකා වැසී තියෙනවා. වැසී තිබියදී CO2 තිර කරනවා. උත්සේදනයේ සිදුවන ජලහානියත් අවම කරගන්නවා. ඒ වගේම කලාපක උපසෛල තුල වැඩි CO2 සාන්ද්‍රණයකදී රුබිස්කෝ එන්සයිමය ක්‍රියාත්මක වෙන නිසා C3 ශාකවලට වඩා වැඩි කාර්යක්ෂමතාවයකින් C4 ශාකවල රුබිස්කෝ එන්සයිමය ක්‍රියාත්මක වෙනවා. එහෙනම් රුබිස්කෝ එන්සයිමය සමානයි. නමුත් C3 සහ C4 කියන දෙකේ රුබිස්කෝ ක්‍රියා කරන විදිහත් වෙනස්. මොකද අර C4 වල තියෙන රුබිස්කෝ වැඩි CO2 සාන්ද්‍රණයක් යටතේ කලාපක උපසෛලවල විතරයි තියෙන්නේ. ඒ නිසා එබැවින් C4 ශාකවලට මෙම එන්සයිමය අඩු ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ අර කලාපක උපසෛලවල විතරයි රුබිස්කෝ එන්සයිමය තියෙන්නේ. සියලුම පත්‍ර මද සෛල CO2 තිර කරගෙන ලබා දෙනව කොහාටද? කලාපක උපසෛල තුලට. මේ නිසා C4 වල නයිට්‍රජන් භාවිතා කිරීමේ කාර්යක්ෂමතාවය C3 වලට වඩා වැඩි. මොකද මේ නයිට්‍රජන් කියලා කියන්නේ එන්සයිමයක්. දැන් රුබිස්කෝ කියන්නේ එන්සයිමයක්. එන්සයිම බොහොමයක් ප්‍රෝටීන. දැන් රුබිස්කෝ එන්සයිමයක් ප්‍රෝටීනයක්. ඉතින් ප්‍රෝටීන හැදෙන්නේ නයිට්‍රජන් වලින්නේ. ශාකවලට නයිට්‍රජන් ඇත්තටම ඊටාම අත්‍යවශ්‍ය
මූලද්‍රව්‍යයක් නේද? එතකොට ඌනතා ලක්ෂණත් ඇති වෙනවා. ඌනතාවයක් සිදු වෙන්නත් පුළුවන් නයිට්‍රජන් වල. ඒ නිසා සීමිතයි ශාක වලට ලබා ගැනීමේ හැකියාව. ඉතින් මේ නයිට්‍රජන් භාවිතා කිරීමේ කාර්යක්ෂමතාවයත් වැඩි කියලා කියන්නේ හේතුව අර රුබිස්කෝ එන්සයිමේ අඩු ප්‍රමාණයයි අවශ්‍ය. එන්සයිම කියන්නේ ප්‍රෝටීන බොහොමයක්. එන්සයිම ප්‍රෝටීන. එතකොට නයිට්‍රජන් කියන්නේ අනිවාර්ය මූලද්‍රව්‍යයක්. ඉතින් මේ C3 සහ C4 ශාකවල වෙනස්කම් ඔයාලගේ රිසෝස් බුක් එකේ තියෙන වගුව තමයි මේ. උදාහරණ C3 නම් තිරිඟු වී බාර්ලි, C4 බඩිරිඟු උක් තෘණ. C3 ශාක ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ සෙල්සියස් 15ත් සෙල්සියස් අංශක 25ත් අතර. C4 ශාක වැඩි උෂ්ණත්වයේදී, ඒ කියන්නේ සෙල්සියස් 35 දී විතර කාර්යක්ෂමතාවය 50%කින් වැඩි අර C3 යාන්ත්‍රණයට වඩා. CO2 තිර කිරීම එක්වරයි සිදු වෙන්නේ C3 වල. හැබැයි C4 පතේදී දෙපාරක් CO2 තිර කරනවා නේද? මුලින්ම PEP මගින් තිර කරගන්නවා. දෙවියට කලාපකපු සෛල තුලදී සිදු වෙනවා රුබිස්කෝ එන්සයිමය හමුවේ. ඊළඟට CO2 ප්‍රතිග්‍රාහකයා C3 වල නම් කාබන් 5 RUBP. C4 වල නම් දෙන්නෙක් ඉන්නවා කාබන් 3 PEP පත්‍ර මැද සෛල වල ඉන්නවා. කාබන් 5 RUBP කලාපකපු සෛලවල සිටිනවා. ඊළඟට CO2 තිර කිරීමට අදාළ එන්සයිම C3 වල නම් රුබිස්කෝ නේද? C4 වල නම් RUBP කාබොක්සිලේස් තියෙනවා පත්‍ර බද්ධ සෛලවල. කලාපකපු සෛල තුල වැඩි CO2 සාන්ද්‍රණයකදී උපරිම කාර්යක්ෂමතාවයකින් ක්‍රියා කරනවා මේ කලාපකපු සෛල තුල වැඩි CO2 සාන්ද්‍රණයකදී උපරිම කාර්යක්ෂමතාවයකින් යුතුව ක්‍රියා කරනවා රුබිස්කෝ. මෙතන රුබිස්කෝ කියන වචනේ එන්න ඕනි. PEP කාබොක්සිලේස් තියෙන පත්‍ර මැද සෛලවල රුබිස්කෝ තියෙනවා කලාපකපු සෛල තුල. එතකොට CO2 තිර කිරීමේ ප්‍රථම ඵලය C3 වල නම් 3PGA, C4 වල නම් ඔක්සලෝ ඇසිටේට්. පත්‍රයේ ව්‍යුහය ගත්තොත් C3 කලාපකපු සෛල තුල තිබුණහොත් ප්‍රභා සංශ්ලේෂණය සිදු වෙන්නේ නැහැ. එතකොට මේ කලාපකපු C3 ශාක පත්‍රයක කලාපකපු සෛල තියෙන්න පුළුවන්. නමුත් ඒවා කොළ පැහැති නෑ. ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ නෑ. ප්‍රභා සංශ්ලේෂණය සිදු වෙන පත්‍ර මැද සෛලවල පමණයි. නමුත් C4 පතේදී ක්‍රාන්ස් ව්‍යුහය පවතිනවා. ක්‍රාන්ස් ව්‍යුහය කියලා කියන්නේ මොකද්ද? කලාපකපු සෛලව සහ පත්‍ර මැද සෛල කියලා සෛලාකාර දෙකක් තියෙනවා. කලාපකපු සෛලවලත් පත්‍ර මැද සෛලවලත් වෙනස් ආකාරයේ හරිතලව තියෙනවා. ඉතින් ප්‍රභා සංශ්ලේෂණයට ඒ පත්‍ර ව්‍යුහය දායක වෙනවා. ඒ වගේම මේ පාඩමේ අවසානයේදී අපි ආලෝක ප්‍රතික්‍රියාව සහ අඳුරු ප්‍රතික්‍රියාවේ වෙනස්කම් සංසන්දනය කරන්න ආවොත් වෙනස්කම් සංසන්දනය කිරීම ඔබ දැනගත යුතුයි. ඒ සඳහා අවශ්‍ය ස්ලයිඩ් එක තමයි මේ. ඔයාලට ඕන නම් මේක වීඩියෝ එක නතර කරගෙන ලියා ගන්න. ඊළඟට ආලෝක ප්‍රතික්‍රියාව සහ අඳුරු ප්‍රතික්‍රියාව අතර වෙනස්කම් මේ ස්ලයිඩ් එකේ තියෙනවා. අවශ්‍ය නම් ඔයාලට වීඩියෝ එක නතර කරගෙන ලියා ගන්න. බොහෝ වෙලා යන නිසා මම මේක කියන්න යන්නේ නැහැ. ඊළඟට අවසානයේ තියෙනවා ප්‍රභා සංශ්ලේෂණයට බලපාන සාධක පිළිබඳව අපිට කතා කරන්නට ආලෝක තීව්‍රතාවය, CO2 සාන්ද්‍රණය, උෂ්ණත්වය, ජලය, දූෂක, නිෂේධක මේවා මගින් ප්‍රභා සංශ්ලේෂණයට බලපෑම් ඇති කරනවා. ඉතින් ආලෝක තීව්‍රතාවය වැඩි වෙද්දී ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවයත් වැඩි වෙනවා. වැඩි වෙලා කිසියම් මොහොතකට ආවට පස්සේ ආලෝක තීව්‍රතාවය වැඩි වෙනකොට මොකද වෙන්නේ? අර ප්‍රභා සංශ්ලේෂක වර්ණක වෙනස් වෙලා, ඒ කියන්නේ වර්ණක බිඳ වැටිලා ප්‍රභා සංශ්ලේෂණය නතර වෙනවා ආලෝක තීව්‍රතාවය වැඩි නිසා. ඒ වගේම CO2 සාන්ද්‍රණය වැඩි කරන්න ප්‍රභා සංශ්ලේෂණ වේගය වැඩි වෙනවා. කිසියම් මොහොතකදී මොකද වෙන්නේ? අනෙකුත් සාධක සීමාකාරී වීම නිසා ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය නියත වෙනවා. මේ CO2 සාන්ද්‍රණය නම්
අපි ප්‍රැක්ටිකල්ස් වලදී මේවා හොයනවා CO2 සාන්ද්‍රණය x අක්ෂයට අපි වෙනස් කරන විචල්ය ඊළඟට ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය y අක්ෂයට අරගෙන CO2 සාන්ද්‍රණය එන්න ඕනේ x අක්ෂයට ශීඝ්‍රතාවයෙන් දොත් මේ වගේ ලැබෙනවා උෂ්ණත්වය කොහොමද විචලනය එන්න ඕනි කෙටියෙන් සාකච්ඡා කරොත් උෂ්ණත්වය ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය එන්න වැඩි වෙලා අර ප්‍රශස්ත උෂ්ණත්වයකට ඇවිල්ලා ඊට වඩා උෂ්ණත්වය වැඩි කරද්දී මොකද වෙන්නේ අර එන්සයිම දුස්ස්වභාවීකරණය වෙලා ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය ශනිකව අඩු වෙනවා ජලය දූෂක නිෂේධක මේවත් බලපානවා ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවයට ඉතින් මේ සාධක ප්‍රභා සංශ්ලේෂණයට බලපාන සාධක විස්තර කිරීම සඳහා බ්ලැක්මාන්ගේ සීමාකාරී සාධක මූලධර්මය අපි යොදා ගන්නවා. ඉතින් මේකෙදි කියන්නේ එකම රසායනික ක්‍රියාවලියක් කෙරෙහි සාධක එකකට වඩා බලපාන විට කිසියම් අවස්ථාවකදී ක්‍රියාවලියේ ශීඝ්‍රතාවය තීරණය වන්නේ එම අවස්ථාවේදී අවම මට්ටමින් ලැබෙන සාධකය මත. දැන් හිතන්න දැන් උෂ්ණත්වය වැඩි කරගෙන යනවා. නැත්නම් CO2 සාන්ද්‍රණය කියලා හිතන්න. CO2 සාන්ද්‍රණය වැඩි කරගෙන යද්දී මේ මොහොතේදී මොකද වෙන්නේ? මේ මොහොතේ ඉඳන් CO2 සාන්ද්‍රණය වැඩි කරාට ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ නැහැ. මොකද වෙනත් සාධකයක් සීමාකාරී වෙනවා. අපි හිතමු ආලෝකය කියලා. ආලෝක තීව්‍රතාවය කියන එක සීමාකාරී නිසා මොකද වෙන්නේ? මෙතනින් එහාට ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ නැහැ. වෙනත් සාධකයක් නියත වීම නිසා. එතකොට අඩුවෙන්ම ඒ අවස්ථාවේදී අවම මට්ටමින් ලැබෙන සාධකයේ මත තමයි සම්පූර්ණ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය තීරණය වෙන්නේ. ඒක හරි සරල සංසිද්ධියක් ඔයාලට තේරෙනවනේ. එතකොට කිසියම් ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්න සාධක කීපයක් බලපාද්දී එකකට වඩා බලපාද්දී ඒ අවස්ථාවේ අඩුවෙන්ම ලැබෙන සාධකය තමයි තීරණය කරන්නේ මොකද්ද? ප්‍රභා සංශ්ලේෂණය නැත්නම් ඒ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය තීරණය කරන්නේ. ඉතින් මේ වගුවේ පෙන්වන්නේ ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය ආලෝක තීව්‍රතාවය මත සහ උෂ්ණත්වය මත CO2 සාන්ද්‍රණය මත වෙනස් වෙන ආකාරය. එතකොට වෙනත් සාධකයක් සීමාකාරී වීම නිසා නියත වෙනවා ආලෝක ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය. ආලෝක තීව්‍රතාවය මත වෙනස් වෙනවා. ඒතකොට y අක්ෂයට ගන්නේ ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය, x අක්ෂයට ආලෝක තීව්‍රතාවය ගත්තොත් මේ විදිහට පෙන්වන්න පුළුවනි. එතකොට ප්‍රභා සංශ්ලේෂණයට හිතකරම වෙන්නේ සෙල්සියස් අංශක 25. ඒ වගේම CO2 වායුගෝලයේ CO2 සාන්ද්‍රණය යටතේදී කියන්නේ වායුගෝලීය CO2 සාන්ද්‍රණය යටතේදී මධ්‍යස්ථව වේගයකින් ආලෝක තීව්‍ර ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය වැඩි වෙලා නියත වෙනවා. හැබැයි ඊට වඩා CO2 සාන්ද්‍රණය වැඩිපුර ලබා දුන්නොත් ඊට වඩා වැඩි වේගයකින් ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය වැඩි වෙලා නියත වෙනවා. එතකොට සෙල්සියස් අංශක 25ට වඩා අඩු වුණාම උෂ්ණත්වයේ සීමාකාරී වෙලා ශීඝ්‍රතාවය අඩු වෙනවා. ඉතින් මේ ඔයාලට තේරුම් ගන්න පුළුවනි. ආලෝක තීව්‍රතාවය ක්‍රමයෙන් වැඩි කිරීමෙන් ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය වැඩි කරගන්න පුළුවන්. යම් අවස්ථාවකදී වෙනත් සාධකයක් සීමාකාරී වන නිසා ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය අඩු වෙනවා. අධික ආලෝක තීව්‍රතාවය යටතේදී හරිතප්‍රද විරංජනය වීම නිසා ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය අඩු වෙනවා. අධික ආලෝක තීව්‍රතාව වලින් ආරක්ෂා වීම සඳහා එවැනි ශාකවලට ඝන උච්චර්මයක් පිහිටීම අපිචර්මීය කේශර සහිත පත්‍ර වැනි උපාංග දක්නට ලැබෙනවා. මේ තියෙන්නේ ඝන උච්චර්මයක් තියෙන අර කණේරු වගේ ශාක පත්‍රයක් ඊළඟට අපිචර්මීය කේශර සහිත ශාක කොටසක් පෙන්නනවා. ඉතින්
සාමාන්‍ය තත්ත්වයටතේදී CO2 ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සඳහා ප්‍රධානම සීමාකාරී සාධකය වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය පරිසර තත්ත්වයටතේදී CO2 සාන්ද්‍රණය තමයි ප්‍රභා සංශ්ලේෂණය සඳහා ප්‍රධානම සීමාකාරී සාධකය වෙන්නේ. CO2 සාන්ද්‍රණය ඉහළ යන විට ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවයත් ඉහළ යනවා. CO2 සාන්ද්‍රණය ඒ නිසා වැඩි කරගන්න මොකද කරන්නේ මිනිසුන්? හරිත ගෘහ අපිට 10 වෙනි පාඩමේදී හම්බ වෙනවා මේ හරිත ගෘහ කියන වචනේම හරිතාගාර කියලා. හරිත ගෘහ නැත්නම් හරිතාගාර. තව වචනයක් අපිට හම්බ වෙනවා 10 වෙනි පාඩමේදී පොලිටනල්ස් කියලා. සිංහලෙනුත් පොලිටනල්ස් කියලා තමයි කියන්නේ. පොලිටනල්ස් නැත්නම් හරිතාගාර හරිත ගෘහ තුල තක්කාලි වගේ ශාක වගා කරනවා. එතකොට මේ ගෘහය තුල CO2 ශාක ශ්වසනයේ CO2 නිදහස් කරනවානේ. මේ CO2 එකතු වෙලා වැඩි CO2 සාන්ද්‍රණයක් ලබා දෙනවා ශාකවලට. ඒ නිසා වැඩි ඉහළ ඵලදාවක් අස්වැන්නක් ලබා ගන්නවා. ඉතින් මේ පාඩම මේ කොටසෙන් අවසන් වෙනවා. ඊළඟට අපිට දෙවෙනි පාඩමේ ඉතුරු වෙලා තියෙන්නේ අර සෛලීය ව්‍යුහය කතා කරන්න. සෛලවල සෛලයක ව්‍යුහය, සෛලීය ඉන්ද්‍රියකා, ඒ වගේ ව්‍යුහය සහ කෘත්‍යයන් තමයි කතා කරන්න තියෙන්නේ මේ පාඩම යටතේ. මේ පාඩම යටතේ ආරම්භයේ තියෙන රසායනික පදනම කොටස සහ මේ කියන ශ්වසනය ප්‍රභා සංශ්ලේෂණය කියන කොටස් අපි මේ වීඩියෝස් වලදී සාකච්ඡා කරා. එහෙනම් ස්තුතියි.